ස්ථාවර තැන්පතු සඳහා HDFC බැංකුවෙන් දැන් ඉහළම පොලියක්. තැන්පතු මුදල අනුව විශේෂ පොලි අනුපාත. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබට ස්ථාවර තැන්පතු සඳහා සුවිශේෂ අමතර පොලියක්. විස්තර සඳහා අමතන්න 0.81800.999. නොමැතිනම් පිවිසෙන්න ළඟමැති HDFC බැංකු ශාඛාවට. HDFC බැංකුව ඔබගේ නිවසේ බැංකුව. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ලබන මාස මැදවන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කර අවසන්. කොරෝනා වෛරසයට මුහුණ දීමට ඇති එකම මඟ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව සෞඛ්‍ය ඇමති කියයි. යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැන්වීමේ රාජ්‍ය මාධ්‍ය වගකීම ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. කොරෝනා පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මතයි. අසාත් සාලි මහතා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද. රටින් පලා ගොස් සිටි තලේබාන් නායකයෝ යලි ඇෆ්ගනිස්තානයට පැමිණෙති. අවිෂ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වයස අවුරුදු 18-30 අතර පිරිස කොරෝනා ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් කිරීම ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. අවුරුදු 30ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීම මේ වන විට සාර්ථකව සිදුවෙයි. කළුතර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 65%කට මාත්‍රා 2ම එන්නත් කර අවසන්ය. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනගහනයෙන් 55%කට මාත්‍රා 2ම එන්නත් කර ඇතැයි යුද හමුදාපතිවරයා කියයි. ලබන මාසයේ මැදවන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කිරීම රජයේ ඉලක්කයයි. කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඔක්සිජන් ටොන් 360ක් ආනයනය කිරීමට රජය සූදානම් වෙයි. කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ඇතිවිය හැකි ඔක්සිජන් හිඟයට පිළියම් ලෙස එම අමතර ඔක්සිජන් තුගේ ආනයනය කිරීම රජයේ අරමුණයි. දැනට මාසිකව ඔක්සිජන් ලීටර 1,20,000ක් ආනයනය කෙරෙයි. කොරෝනා ආසාදිතයින් සඳහා දෛනිකව අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ටොන් 95කි. සැපයුම් කරුවන්ගේ සංචිතවල මේ වන විට ඔක්සිජන් ටොන් 300ක් පවතී. පවතින තත්ත්වය සැලකිල්ලටගෙන අමතර ඔක්සිජන් මිලදී ගැනීම සඳහා රුපියල් 4 කෝටි 50 ලක්ෂයක් වෙන් කිරීමට ඇමති මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. කොරෝනා වෛරසයට මුහුණ දීමට ඇති එකම මඟ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම බව සෞඛ්‍ය ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම්හු මේ අවස්ථාවේ සති 2ක් රට වසා තබන්නයි රජයෙන් ඉල්ලති. රට විවෘත කළේ මාස කිහිපයක් වසා තැබීමෙන් පසුව බව පෙන්වා දෙන අමාත්‍යවරයා ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මුල් කාලයේදී රට වසා දැමුවද නැවත රට විවෘත කිරීමත් සමග එහි බලපෑමට මුහුණ දීමට සිදු බව සිහිපත් කරයි. රාජ්‍ය සේවකීන්ට තම වැටුප් ලැබුණද ස්වයං රැකියාවල නිරත වන හා දෛනික ආදායම් උපයන අය පිළිබඳව කිසිවෙකුත් අදහස් පළ නොකරන බව ඔහු පෙන්වා දෙයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අමාත්‍යංශ මට්ටමින් කමිටු පිහිටුවීමට ඇමති කෙහෙලි රබුක්වැල්ල මහතා අපේක්ෂා කරයි. එක් ප්‍රධාන නිලධාරියෙකු යටතේ මෙම කමිටුව ක්‍රියාත්මක වනු ඇත. ආයතනයේ නිලධාරියෙකු සේවකයෙකු යම්කිසි රෝගී තත්ත්වයකට හෝ අපහසුතාවකට පත් වූ විට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවධානයට ගැනෙයි. මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,65,683ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 3,609 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 171ක් තහවුරු කළේය. කාන්තාවෝ 69 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 102 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 134කි. වයස අවුරුදු 30-59 අතර මරණ 35ක් වාර්තා වී තිබේ. වාර්තා වී ඇති වයස අවුරුදු 30ට අඩු මරණ සංඛ්‍යාව 2කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0.71 800 999. නැවතත් ප්‍රවෘත්ති. රජයේ සංවර්ධන පණිවිඩ සාර්ථකව ජනගත කිරීමටත් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැන්වීමටත් රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියා කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තම පෞද්ගලික ප්‍රතිරූපය වර්ධනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බව පවසන අමාත්‍යවරයා ජනමාධ්‍ය ආයතනවල සේවය කරන පිරිසට මෙන්ම රටට වැඩදායී කාර්යභාරයක් ඉටු කිරීම තම අපේක්ෂාව බවද අවධාරණය කරයි. සිය අමාත්‍යංශයේදී ඊයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු අවස්ථාවේ අමාත්‍යවරයා මෙම කරුණු ප්‍රකාශ කළේය. රාජ්‍ය මාධ්‍ය ආයතනවල වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රගතිය, මුල්‍ය තත්ත්වය හා ගැටලු සම්බන්ධයෙන් එහිදී කරුණු සාකච්ඡා කෙරිණි. ලබන සතියේ එක් රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරීන් වෙන වෙනම හමු වී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා අපේක්ෂා කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප්‍රශ්න කරන ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි. හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර අසත් සාලි මහතා නිරීක්ෂණය සඳහා ඊයේ පස්වරුවේ එම රෝහලට ගිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා එම නියෝගය කළේය. සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. සැකකරුට ප්‍රතිකාර අවසන් වන තෙක් බන්ධනාගාරය බහරේ රෝහලේ රැඳී සිටීමටද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගයේ අභියසින් රාත්‍රී 7:02ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සිව් මහා දේවාල පෙරහැර සමග ගමන් ආරම්භ කරන අතර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර රජ වීදියෙන් ඉහළට පැමිණ යලි මාර්ගයට ගෙවදී. අවසන් රන්දෝලි පෙරහැර නිකිණි පුරපසළොස්වක පොහොය යෙදෙන ලබන ඉරිදා වීදි සංචාරය කිරීමට නියමිතයි. පසුදා දහවල් පෙරහැර පවත්වා ගැටඹේ තොටේදී සිදු කරන දිය කැපීමේ චාරිත්‍රයෙන් මෙවර මහනුවර ඇසල පෙරහැර නිමාවට පත්වෙයි. ජාතික ගුවන්විදුලියේ දෙමළ ස්වදේශීය සේවාව ඔස්සේ විකාශනය වන මුස්ලිම් සේවා වැඩසටහන් අද සිට සාමාන්‍ය පරිදි අදාළ තරංගමාලා ඔස්සේ විසිරුවා හැරෙයි. අද සිට විෂන් FM නව අධ්‍යාපන නාලිකාව කොළඹින් 107.3, යටියන් තොටින් 107.5, කරගහතැන්නෙන් 97.4, හුන්නස්ගිරියෙන් 97.4, රදැල්ලෙන් 102.1, දෙනියායෙන් 104.7, හපුතලින් 90.1 සහ කොකාවිල් 89.8 FM තරංගමාලා ඔස්සේ විසිරුවා හැරෙයි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 7ක් වසා තැබෙයි.
සිදු කළ පරීක්ෂණවලදී එම මධ්‍යස්ථානයේ වෙළඳ සැල් 15කින් කොරෝනා ආසාදිතයින් හමුවීම ඊට හේතුවයි. එහි ආරක්ෂක නිලධාරීන් 2 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ. කොළඹ නාරහේන් පිට පිහිටි සේවා නියුක්තකින්ගේ භාර අරමුදල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමේ. සමාජික ප්‍රතිලාභ අයදුම් පත්‍ර ආරක්ෂක අංශයේ අසල ඇති ආරක්ෂිත පෙට්ටියට දැමීම හෝ තැපැල් මගින් යොමු කරන්නයි ඉල්ලීමක් කෙරෙයි. වත්තල මාබෝල හුණුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. වත්තල හැඳල ඇලකන්ද අල්විස් ටවුම වැලිකඩ මුල්ල කෙරවල පිටිය මාබෝල හුණුපිටිය වෙඩිකන්ද වේවැල්දුව ප්‍රංශවත්ත කිරිබත්ගොඩ නවපාර පාදනිය තුඩුව පාර දළුපිටිය පාර සහ අක්බාර් පාලම එම ප්‍රදේශයි. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා පැවැත්විනි. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළ ඇමති අලි සබ්රි මහතා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම සහ ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු කරුණු ගණනාවක් වෙනුවෙන් මෙම පනත් කෙටුම්පතින් නෛතික ප්‍රතිපාදන සැලසෙන බව පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මාර්ග වර්ණ සංඥාසල සිඟමනය යෙදෙන පුද්ගලීන්ගෙන් විශාල සෞඛ්‍ය තර්ජනයක් එල්ල වී ඇතැයි ජනතාවගෙන් චෝදනා නැගෙයි. ඇතැම් යාචකයින් මුව ආවරණ පවා නිසි ලෙස පැළඳ නොසිටින බව ඔවුහු සඳහන් කරති. වායු සමනය කර ඇති වාහනවල ගමන් කරන ජනතාවට කිසියම් ආරක්ෂාවක් ලැබුණද එසේ නොවන වාහනවල ගමන් කරන පුද්ගලින් ආසන්නයට පැමිණ මොවුන් සිඟමන් යදීම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියටද මග හෙළි කරයි. සංඥාපූර්වයේ කොළඑළිය දැල්වුණු විට මෙම යාචකයින් වාහන අතරින් එහි මෙහි ගමන් කරමින් අනතුරුවලටද අතවනයි. ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරතව සිටීමේදී පවා මෙම සිඟමන් යැදීම සිදුවෙයි. මේ පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනතාවගේ අදහසයි. විදෙස් පුවත්. රටින් පිටුවහල් කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යයේ රැඳී සිටි තලේබාන් ජ්‍යෙෂ්ඨ නායකයෝ යලි ඇෆ්ගනිස්තානයට පැමිණෙති. ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව තලේබාන් කැරලිකරුවෝ ඊයේ පළමු වරට මාධ්‍ය හමුවකට එක් වූහ. කාන්තාවන්ට ශරියා නීතිය යටතේ සියලු අයිතිවාසිකම් පිරිනමන බව ඔවුහු එහිදී සඳහන් කළහ. විදේශීය බලවේග වෙනුවෙන් සේවය කළ සැමට පොදු සමාවක් පිරිනැමීමටද කැරලිකරුවෝ කැමැත්ත පළ කළහ. කාබුල් අගනුවර මෙවන විට සාමකාමී වාතාවරණයක් පවතී. කැරලිකරුවෝ නගරය පුරා සෝදිසි සිදු කිරීම මේ වෙන විට සිදුවේ. සාමාන්‍ය වැසියන් හා තානාපති නිලධාරීන් රටින් පිටව යාම තවදුරටත් සිදුවේ. දහස් ගණනක් පිටව යාමට ගත් උත්සාහයේ හේතුවෙන් කාබුල් ගුවන් තොටුපළේ පසුගිය සඳුදා ඇති වූ නොසන්සුන්තාවේ ප්‍රතිඵලය වූයේ 7 දෙනෙකුට දිවි අහිමි වීමයි. මේ අතර ඇෆ්ගනිස්තානයේ ගැටුම්කාරී වාතාවරණය හැකි ඉක්මනින් සමනය කිරීමට චීනය ඉදිරිපත් වෙයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඇෆ්ගනිස්තානයේ ස්වෛරී භාවය හා එරට විවිධ පාර්ශවවල අභිලාෂයන් චීනය නිරතුරුව අගය කරන බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. කලක් තිස්සේ ගොඩවී යමින් පවතින ඓතිහාසික මාමඩල වැවේ රොන්මඩ ඉවත් කර වැව වටා බැම්මක් ඉදිකෙරෙයි. මෙය මහානාග රජු සමයේ වලවේ ගඟ ආශ්‍රිතව අමුණක් ඉදිකර ජලය ලබාගත් විශාල ජලාශයකි. ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ මාමඩල නගරයේ ආසන්නයේ එය පිහිටා තිබේ. වලවේ ගඟින් ගලා එන ජලය මෙම වැව හරහා පහළ වැව්වලට එක්වීමෙන් මහා කෙත්යායකට යල මහා දෙකන්නේ වගා කටයුතු සඳහා ජල පහසුකම් සැපයේ. හෙක්ටයාර 57ක විශාලත්වයකින් යුතු මාමඩල වැව පිළිසකර කිරීමෙන් දැනට පුරන් වෙමින් පවතින කුඹුරු හෙක්ටයාර 90ක් පමණ යලි වගා කිරීමට හැකි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව වැවේ සංවර්ධන කටයුතු සිදු කෙරෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවා නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ අවිෂ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ. අවිෂ්ක ගුණවර්ධන එක්දින ජාත්‍යන්තර තරග 61කදී සහ ටෙස්ට් තරග 6කදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. එක්දින තරගවලදී ශතකයක් හා අර්ධ ශතක 12ක් සමගින් ලකුණු 1708ක් ඔහු රැස් කරගෙන තිබේ. ටෙස්ට් තරගවලදී ඔහු රැස් කරගෙන ඇත්තේ ලකුණු 181ක් වුවත් පළමු පෙළ තරග 129කදී ශතක 12ක් හා අර්ධ ශතක 40ක් සමග ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6680කි. පාකිස්තානයට එරෙහිව ලබන මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පන්දුවාර 2020 තරගාවලියේ සිට අවිෂ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග එක්වන බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ඉදිරි අයවැය ඉලක්ක කර සංචාරක අමාත්‍යංශයේ අයවැය යෝජනා සකස් කිරීම ආරම්භයි. අමාත්‍යංශයට සම්බන්ධ සියලු ආයතන ආවරණ වන පරිදි ඊට අදාළ සාකච්ඡා සිදු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ණය නොවන විදේශ විනිමය ක්ෂේත්‍ර වර්ධනය කර ගැනීම අරමුණු කර ඉදිරි අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සංචාරක අමාත්‍යංශයේ අරමුණයි. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අමාත්‍යංශ ප්‍රධානීන් සමග Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න.
ෆයිනස් වගා ඉඩම්වල දේශීය ශාක රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික්කයේ දැන් ක්‍රියාත්මකයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ක්‍රියාවට නංවයි. ඒ යටතේ දැනටමත් ෆයිනස් වගා ඉඩම් කිහිපයක යටිතල වගාවක් ලෙස මී, හොර සහ ඇටඹ පැළ වගා කර තිබේ. ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සෑම ෆයිනස් වගා ඉඩමකම දේශීය ශාක වගා කරනු ලැබේ. ඉඩම් හිමියන්ට ආර්ථික වාසි අත්කර දීම එහි අරමුණයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකියි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. මිළඟට දවසේ සටහන. අද රටේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි. ඒත් අප දන්නා තරමින් පළාත් සීමා උල්ලංඝනය කරන පුරවැසියන් විශාල පිරිසක් සිටින බව රහසක් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවා පනවා ඇති සංචරණ සීමා තවත් දැඩි කළ යුතු බවට රජයෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රට වසා දමන්න ඉල්ලීම් කරනවා. අප මේ යෝජනා දෙකම අනවශ්‍යයි කියන්නේ නැහැ. ඒත් විශේෂඥයින්, වෛද්‍යවරුන්, වියතුන් රජයට කරන බලපෑම් වගේම බලපෑමක් ජනතාවටද කළ යුතු බවයි අපේ අදහස. මන්ද මොන සංචරණ නීති පැනෙවුවත් ඒවා කඩ කරන්නට අපේ ජන කොටස් සූදානමින් සිටින නිසායි. පක්ෂ විපක්ෂ දේශපාලනය පවා අද දෙපැත්තකට බෙදී වාද විවාද කරන ආකාරය දකින්නට ලැබෙනවා. ඒත් ඔවුන් ජනතාව දැනුවත් කරමින් ජන මනසට අවශ්‍ය උත්තේජන ලබා දෙමින් කටයුතු කරන බවක් පේන්නේ නැහැ. ස්වයං සංචරණ සීමා සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා අද දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍ය වී තිබෙනවා. කුමන සංචරණ සීමා දැම්මත් ස්වයං සංචරණය නැත්නම් රට වසා දැම්මත් ඉන් පළක් වන්නේ නැහැ. අනවශ්‍ය ගමන් බිමන්, විනෝදජනක හමුවීම් වගේම පුජ්‍යල හමුවීම් හැකිතරම් අවම කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ සඳහා තනිතනව පුරවැසියන් ලෙස අප කටයුතු කරන්නේ නම් කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වීම යම් තරමකින් හෝ පාලනය කළ හැකියි. අද නිවසේ සිටින විට පවා මුව ආවරණයක් පැළඳීම අවශ්‍ය බවයි විශේෂඥයන්ගේ මතය. එසේනම් අප කළ යුත්තේ විවේචන, දෝෂාරෝපණ, තර්ක විතර්ක සියල්ල පසෙක තබා ජනතාව රැක ගැනීමට ජනතාව පෙළගැස්වීම බව අප පසක් කර සිටිමු. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ලබන මාස මැදවන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කර අවසන්. කොරෝනා වෛරසයට මුහුණ දීමට ඇති එකම මඟ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව සෞඛ්‍ය ඇමති කියයි. යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැන්වීමේ රාජ්‍ය මාධ්‍ය වගකීම ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. කොරෝනා පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මතයි. අසත් සාලි මහතා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද.
රටින් පලා ගොස් සිටි තලේබාන් නායකයෝ යළි ඇෆ්ගනිස්ථානයට පැමිණෙති. අවිෂ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න දහවල් 12:45ට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට.